ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ඔබ ළඟටම එන දවසේ සිතුවිල්ල ගුණයින් පෝල් ප්‍රනාන්දු දේවගැතිතුමා සමග සෑම දිනකම උදෑසන 5:30ට සජීවීව මාක් FM රේඩියෝ නාලිකාව ඔස්සේ රැඳෙන්න අප සමගින්. Hi, we are Cubans and we listen the daily sermon by Pastor Paulo Fernando. It has been very nice for us for our Christian life and it's so good sermon. මම සෑම කෙනෙකුටම කියනවා මේ වචනය දවස් පතාම අසන්න ඒ තමන්ගේ ජීවිතවලට එක්කාසු කරගන්න. දවසේ සිතවිල්ල තුලින් අපේ ආත්මික ජීවිතේට ගොඩාක් වර්ධනයක් දෙන පණවිඩ ලැබෙනවා. ඒ නිසා මම ඒක බොහෝ ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හරියට මම මගේ ජීවිතේ පටන් ගමු දැන් අවුරුදු විගසම මගේ සිතවිල්ලට අහුම්කම් දෙනවා. ඒක මගේ මුළු ජීවිතේ දවස් පුරා දෙවන් මාර්ගයේ මම ගොඩක් ශක්තිමත් වෙනවා. Jesus වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැමදෙනා පිළිගන්නවා. We welcome you all in the name of our Lord. හැම දිනක්ම දෙවියන් වහන්සේගේ යහපත්කම අපේ ජීවිතයේ භුක්ති විඳින්න දෙවියන් වහන්සේ දෙනු ලබන හැම දිනක් නිසාම අපි දෙවිඳුන්ට ස්තුතිවන්ත වෙනවා. We thank the Lord for every day given to us is a blessing to be experienced with the Lord, and for that grace we give him thanks. අපි මීට ප්‍රථමේ ශුද්ධාත්මන වහන්සේගේ පුද්ගලිකත්වයේ පිළිබඳවත් ශුද්ධාත්මන වහන්සේගේ දේවත්වයේ පිළිබඳවත් අපි අධ්‍යයනය කරනු ලැබුවා. In the previous weeks we discussed the Holy Spirit's personality as well as the Holy Spirit's divinity in the last few weeks. දැන් ඔබට තේරෙනවා ඇති ශුද්ධාත්මන වහන්සේව සභාවට දී තිබෙන්නේ ඊටාම ප්‍රයෝජනවත් වන ලෙසයි. සභාවේ වර්ධනය සඳහා අපේ පෞද්ගලික ජීවිතයේ වර්ධනය සඳහා ශුද්ධාත්මන වහන්සේව අපිට දුන්නේ දෙවියන් වහන්සේගේ පරම සැලැස්ම කුමක්ද කියන කාරණය ඔබට දැන් තේරෙනවා ඇති. Now you have an understanding or clear emphasis on why the Holy Spirit was given to fulfill what purpose and what will of the Lord needed to be done for the Holy Spirit to act. අද දවසේ අපි බලන්න යනවා ශුද්ධාත්මන වහන්සේගේ දීමනා සහ ශුද්ධාත්මන වහන්සේගේ ඵල අපි කොහොමද මෙහෙවන්නේ කියන කාරණය අපි බලන්න යනවා. We are going to look at today how we are going to make to work the fruits of the Holy Spirit as well as the gifts of the Holy Spirit. අද බොහෝ අය හිතනවා 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ පදනම් කරගෙන අපිට ශුද්ධාත්මන වහන්සේගේ ඵල තිබුණා මැති ශුද්ධාත්මන වහන්සේගේ දීමනා අනවශ්‍ය යන කාරණය ඔවුන් ප්‍රකාශ කරනවා. We see some that take into root the 1 Corinthians chapter 13 and they say that the Holy Spirit's fruits are the only thing that we need. We do not need the gifts of the Holy Spirit. තවත් සමහරු 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදය සහ 1 කොරින්ති 14 වෙනි පරිච්ඡේද පදනම් කරගෙන කියනවා අපිට දීමනා තමයි අත්‍යවශ්‍ය වන්නේ අපිට ඵල වැදගත් නොවන බව ඔවුන් පවසනවා. And there are others who say, taking to root 1 Corinthians chapter 12 and 14, they say that it's the spiritual gifts that are concerning to us and the spiritual fruits are not important. කොරින්ති සභාව ශුද්ධාත්මනාසගේ දීමනා ප්‍රබලව භාවිතා කරනු ලැබූ සභාවක්. The Corinthians church was a church that put to work the gifts of the Holy Spirit in a wondrous manner. පාවුල් තුමාට සිදු වුණා කොරින්ති සභාවට පැහැදිලි කළ දෙන්න කොහොමද ශුද්ධාත්මන වහන්සේගේ දීමනා හරියාකාරයෙන් පාවිච්චි කරන්න කියන කාරණය. And Paul had to emphasize or to give a proper understanding on how to use the gifts of the Holy Spirit as well as the fruit. අපි දකිනවා 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ ශුද්ධාත්මන වහන්සේගේ දීමනා ගැන කතා කරනවා. We see in 1 Corinthians chapter 12 it speaks of the gifts of the Holy Spirit. අපි බලමු සුද්ධ බයිබලයේ 1 කොරින්ති 12 පළවෙනි පදය. Let us read 1 Corinthians chapter 12 verse 1 from the Holy Bible. සහෝදරයනි ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටිනවාට නොකමැත්තෙමි.
පෞල්තුමා කොරින්ති සභාවට කියනවා ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටවට නොකමැත්තේමි. And he says, that Paul says to the Corinthian church, I do not want you to be ignorant of the gifts of the Holy Spirit. ආත්මික දීමනා පිළිබඳ අපි දැනගන්න අවශ්‍යයි. දැන ගැනීම තුල තමයි ඒ දීමනා අපිට හරියාකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් වන්නේ. We must firstly know about the spiritual gifts. Only if we know them, we can properly put them to work the way they are meant to work. ඔබට බලන්න පුළුවන් ආත්මික දීමනා 12 වෙනි පරිච්ඡේදේ පුරාම පෞල්තුමා ආත්මික දීමනා පිළිබඳ එතන කතා කරනවා. And all throughout the 12th chapter of the Corinthians first book, you can read more and more about the gifts of the Holy Spirit. ආත්මික දීමනා සභාවේ වර්ධනය සඳහා දෙනු ලබන බව ස්ථානයේ පවසනවා. And there it is mentioned that the spiritual gifts are given mainly for the growth of the church. ආත්මික දීමනා ශුද්ධාත්මන වහන්සේ කැමති ලෙස බෙදා දෙනවා කියලා එතන දකින්න ලැබෙනවා. And we see in the same verse saying that the spiritual gifts are divided and spread out or given out upon many according to the will of the Holy Spirit. ආත්මික දීමනා දෙවියන් වහන්සේ අපිට දෙන ත්‍යාගයක්. Spiritual gifts are actually presents that are presented to us by God the Father. අපිට කරන්න බැරි දේවල් කරන පිණිස දෙවියන් වහන්සේ විශේෂ ත්‍යාගයක් කොට අපිට දෙනු ලබන දෙවියන් වහන්සේගෙන් ලැබෙන හැකියාව ආත්මික දීමනා හැටියට අපි සලකනවා. If we put a description of a spiritual gift is something, a present that is given upon us to do what we cannot do, all for the will of the Lord the Father. ආත්මික දීමනා 9ක් ගැන පෞල්තුමා 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. And in 1 Corinthians chapter 12, Paul speaks of 12. In chapter 12, Paul speaks of 9 spiritual gifts. නමුත් ආත්මික දීමනා 9ට වඩා බොහෝ දේ වචනය අපිට දකින්න ලැබෙනවා. But the Bible does not limit the spiritual gifts to only 9. We can see many more. නමුත් 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 9ක් සඳහන් වෙන්නේ ඒ පෞල්තුමාට අවශ්‍ය වුණා දීමනා පිළිබඳ ඒ විෂය පිළිබඳ අධ්‍යයනයක් දෙන්න ඒ පරමාර්ථ කරනකොටගෙන දීමනා 9ක් එතන සඳහන් කරනවා. And the reason why he picked 9 gifts is because he wanted the Corinthians church to focus on these 9 gifts and to have a foundation upon these 9 gifts. අපි දකිනවා 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ පෞල්තුමා කියනවා උතුම් දීමනාවක් ගැන. In 1 Corinthians chapter 13, Paul speaks of a great gift. අපි ඒක කියවමු. Let us read that gift onwards. මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කතා කරන්නෙමි. නමුත් මට ප්‍රේතය නැත්නම් අඬනගන පිත්තලට නොහොත් ශබ්දවත්වන අත්කලකට සමාන වී සිටිමි. අපි දකිනවා මේ ස්ථානයේ පෞල්තුමා කියනවා මොනතරම් දීමනා අපිට තිබුණත් ප්‍රේමය නැත්නම් ඒක නිෂ්ඵලයි කියලා. What Paul says in this word is that no matter how much gifts that we have, if we do not have love, it is vanity or it is meaningless. මොනතරම් ප්‍රබල දීමනා අපි තුල ක්‍රියාත්මක වුණත් ප්‍රේමය නැත්නම් ඒ දීමනා පළක් නැහැ කියන කාරණය පෞල්තුමා කියනවා. What Paul speaks here is that no matter how powerful your gifts are, how greatly they are used, if you lack love, you lack everything. මෙතනදී අපි තේරුම් ගන්න අවශ්‍යයි යමෙකු ආත්මික කෙනෙක් කියලා මනින මිනුම් දණ්ඩ දීමනා නොව ආත්මන වහන්සේගේ ඵල තුලින් තමයි යමෙක් කිතුණුවෙක්ද ආත්මික කෙනෙක්ද කියලා මනින මිනුම් දණ්ඩ වන්නේ. If you speak of a measurement that would rank or measure the growth of a spiritual child or growth of the person's spirit, that is going to be the spiritual gifts and not the spiritual gifts but the spiritual fruits. ආත්මික දීමනා ක්‍රියාත්මක කළ යුතු වන්නේ ආත්මික ඵල සමග යන කාරණේ තමයි පෞල්තුමා මෙතන හඳුන්වා දෙන්න ලබන්නේ. What Paul tries to emphasize here is that the spiritual gifts must be worked with the spiritual fruits as a foundation.
ආත්මික දීමනා පමණක් අපි විහාරය කරනවා නම් ආත්මික ඵල අපේ ජීවිතේ නැත්නම් ඒ දීමනා භාවිතා කරන්න එපා යන කාරණය තමයි පාවුල්තුමා කතා කරන්නේ. And Paul speaks onwards saying that if you exercise only the spiritual gifts and you neglect the spiritual fruits, then he wants not to use the gifts until the fruit is made right. එක කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ නැවත වාරයක් පාවුල්තුමා දීමනා ගැන කතා කරනවා. 14 එක අපි බලමු. 1 Corinthians chapter 14 verse 1, he speaks again of spiritual gifts. ප්‍රේමය අනුව යන්න. ආත්මික දීමනාවලටද ආශා වෙන්න. දැන් පාවුල්තුමා නැවත වාරයක් කියනවා ප්‍රේමානුව යන්න. හැබැයි ආත්මික දීමනා අමතක කරන්න එපා. ආත්මික දීමනාවලටද ආශා වන්න. And it says that in the verse that pursue love and desire the spiritual gifts. දැන් මෙතනදී අපිට පැහැදිලිව පේනවා We see a clear image here. කොයිම මිනිස්සෙකුට මේක විකල්පයක් ලෙස තෝරා ගැනීමක් කරන්න කිව්වේ නැත. No one was told to pick either the gifts or the fruit. කාටවත් සුද්ධාත්ම වහන්සේගේ දීමනා එපා අපිට ඵල ඇති කියලා කියන්න බැරිය. No one can say that I don't need the gifts, Holy Spirit, all I need is the fruit. ඒ වගේම සුද්ධාත්ම වහන්සේගේ ඵල අපිට අවශ්‍යයි දීමනා උනේ නැහැ කියලා කියන්නත් බැරිය. No one can also say that we only need the fruit, we don't need the gifts. දීමනා අවශ්‍යයි ඵල අවශ්‍ය නැත කියලා කියන්නත් බෑ. ඵල අවශ්‍යයි දීමනා අවශ්‍ය නැහැ කියලා කියන්නත් බෑ. You cannot say that yes to fruits and no to gifts, or no to fruit and yes to fruit and no to gifts. You cannot do that. මෙතන විකල්පයක් නැත. There is no option here. මෙතන කතා කරන්නේ දීමනා සමග ක්‍රියාත්මක වෙන්න ඕනේ සුද්ධාත්ම වහන්සේගේ ඵල. Here what is spoken is that with the gifts must work the fruit of the Holy Spirit. මොකද තමන්ගේ ජීවිතයෙන් තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතයේ තියෙන්න ඕනේ සුද්ධාත්ම වහන්සේගේ දීමනා අපි ක්‍රියාත්මක කරන්න කලින්. And in other words, that the will of the heavenly God Father must be practiced in your life before you put your gifts to action. යේසුස් වහන්සේ කිව්වා කඳු සොලවන ඇදහිල්ල අපිට තිබුණත් Jesus said that even if you have faith that can move mountains, සුව කිරීමේ බලවත් ක්‍රියාවල් කිරීමේ දීමනා අපිට තිබුණත් even if you have gifts to heal the unhealable, උන්වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු කරත් even if the name of the Lord exorcises the demons by මාගේ you, කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී කියන කිසිවෙකු දේව රාජ්‍යයට යන්නේ නැත. only those who do my will enter the kingdom of the Lord, not the ones who speak Lord Jesus, Lord මෙතනදී Jesus. මතක තබා ගත යුතු වන්නේ දීමනා ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. හැබැයි දීමනා ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල සහ දෙවියන් වහන්සේගේ සුද්ධාත්ම වහන්සේගේ ඵල සමගයි. The main thing that we can absorb from this lesson is that we must put to action the spiritual gifts, but before we do that, we must make sure that our fruit are properly created in us, or the spiritual fruit is properly created in us. So in other words, the will of the Father must first be in our hearts before we put our gifts to work. අපි දකිනවා 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට පාවුල්තුමා පෙන්වා දෙනවා සුද්ධාත්මනාසගේ ඵල ඇයි වැදගත් වන්නේ දීමනා ක්‍රියාත්මක කිරීමේදී. And in 1 Corinthians chapter 13 verse 3 onwards, when we read, Paul speaks more about why the spiritual fruit are important for the gifts to properly work. අපි 3 වෙනි පදයේ සිට අපි කියවමු. Let us read verse 3 onwards. මා සන්තක සියල්ල දිරදුන් පෝෂණය කිරීම පිණිස දෙතත් මාගේ ශරීරය දමන්නට බාර දෙතත් මට ප්‍රේමය නැත්නම් මට කිසි ප්‍රයෝජනයක් නැත. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. Love suffers long ගුණවන්තය and kind. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. Love does not envy. ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත. Love does not pride himself. උඩුගු වන්නේ නැත. Do not puff up. ප්‍රේමය අසෝබන ලෙස හැසිරෙන්නේ නැත. Do not behave rudely. ප්‍රේමය තමාගේම කාරණා සොයන්නේ නැත. And does not seek its own. ප්‍රේමය කෝපවන්නේ නැත. And there is no evil. ප්‍රේමය නපුර ගණන් ගන්නේ නැත. And it is unprovoked.
සැබෑ සමග ප්‍රීති වන්නේය. අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රේමය ප්‍රීති වන්නේය. Do not rejoice the iniquity, but rejoice the truth. සියල්ල දරා ගන්නේය. ප්‍රේමය සියල්ල දරා ගන්නේය. Love bears all things, සියල්ල විශ්වාස කරන්නේය. ප්‍රේමය සියල්ල විශ්වාස කරන්නේය. believes all things. සියල්ල බලාපොරොත්තු වන්නේය. ප්‍රේමය සියල්ල බලාපොරොත්තු වන්නේය. Love hopes all things, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය සියල්ල ඉවසන්නේය. and love endures all things. ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත. ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත. Love never fails. අපි දකිනවා මේ ස්ථානයේදී පාවුල්තුමා කොරින්ති සභාවට පහදලා දෙනවා ප්‍රේමය අපි තුල තියෙනවා නම් අපි කොච්චර දීමනා ක්‍රියාත්මක වුණත් අපි උඩුගු වන්නේ නැහැ, අපි පාරට්ටු කරන්නේ නැහැ, අපි අශෝභන ඇසිරෙන්නේ නැහැ, අපි සියලු ගෞරවය සියලු මහිමය අපි යේසුස් වහන්සේට ලබා දෙනවා කියන කාරණය. And the root of this message here is that if we have the love, that the spiritual fruit love, if it's in our lives, then we will not be drawn to be rude or to behave rudely or to provoke or to have evil in our hearts, to envy, to have hatred, but it endures and do not have pride or boast of itself. එම නිසා ශුද්ධාත්මනාසගේ දීමනා අපිට වැදගත් අවශ්‍යයි. හැබැයි මේ දීමනා ක්‍රියාත්මක වෙන්න ඕනේ ශුද්ධාත්මනාසගේ ඵල සමගයි කියන කාරණය දැන් ඔබට පැහැදිලි වෙලා ඇති. Now we need the spiritual gifts, and if we consider them to be a tool, then the spiritual fruit is how the tools are used or how the gifts are meant to be used. අපි හෙට දින තමත් උන්වහන්සේගේ විශේෂ කාරණයක් ඉගෙනීමක් සමග ඔබ හමු වෙනවා. එතෙක් ඔබට ජේසු පීඨයි. Tomorrow also we will meet you with more information regarding the Holy Spirit. Till then we wish you ඔබ කොහේ ගියත් කොහේ සිටියත් ඔබ ළඟටම එන දවසේ සිතුවිල්ල ගුණයින් පෝල් ප්‍රනාන්දු දේවගැතිතුමා සමග සෑම දිනකම උදෑසන 5:30ට සජීවීව මාක් FM රේඩියෝ නාලිකාව ඔස්සේ රැඳෙන්න අප සමගින්